ආහාර නිසා රූප 12යි. නේද? මේ විදිහට අපි රූප උපදීම පිළිබඳව කතා කළා. ඉතින් අපිට මතකයි කර්මයේ නිසාම හටගන්නේ රූප, කර්මයේ නිසාම හටගන්නේ රූප 9යි. කර්මයේ මේ නිසාම හටගන්න රූප තියෙන මේ කොච්චරද 9ක්. ඒවට කියනවා ඒකාන්තික කර්මජ රූප කියලා. එමනම් අනිත් රූප 9 අනේකාන්තිකයි. කියන්නේ අනිත් ඒවායිනුත් උපදිනවා. චිත්තද රූපවල ඒකාන්තික රූප 2යි. නේද? චිත්තද රූපවල ඒකාන්තික රූප 2යි. මොනවද? විඤ්ඤාති. විඤ්ඤාති රූප 2. විඤ්ඤාති රූප. ඒ වගේම අනිත් ඒවායේ ඒකාන්තික රූප නැහැ. නේද? අනිත් ඒවායේ දැන් ශබ්ද රූපය තේජෝ ධාතුවෙනුත් සිද්ධ වෙනවා. ඒ වගේම චිත්ත නිසාත් සිද්ධ වෙනවා. සිතෙනුත් ශබ්දේ උපදිනවා. ඒ නිසා මේ ඒවා ඒකාන්තික නැහැ. අනේකාන්තිකයි. එතකොට ඒකාන්තික රූප තියෙන්නේ කර්මජ සහ චිත්තද වලින් විතරයි. නේද? එතකොට ඒ විදිහට අපි රූප පිළිබඳව ඒ ටික කතා කළා. ඊළඟට රූප පිළිබඳව කතා කරන්නට තව කොටසක් වෙනවා. ඒ රූප ටික කතා කරන්න කියන රූප පිළිබඳව අපට තව මම හිතන්නේ රූප තාචුට්ටක් මතක් කළොත් කර්මජ නෑ මොනවාද මේ කර්මජ රූපවල වෙනත් ආකාර නැහැ. කෙලින්ම කර්මයෙන් නිසාම හට ගන්නවා. චිත්තද වලත් එහෙමයි. නමුත් ඉත්තුද රූප හට ගන්න ක්‍රම 4ක් විස්තර කරනවා. ඒ කියන්නේ කර්මයෙන් හටගත්තු රූප වලින් ඉත්තුද රූප උපදවන හැටි. ඊළඟට සිත නිසා හටගත්තු රූප වලින් ඉත්තුද රූප නොපදවන හැටි. ඊළඟට ඉත්තුද නිසාම උතු රූප උපදින හැටි. වගේම ආහාරද නිසා ඉත්තුද රූප උපදින හැටි. මම හිතන්නේ ක්‍රම 4 මම මේ වචන වලින් විතරක් මතක් කළා. කම්ම සමුත්‍රාණ උතු කම්මපච්චේ උතු සමුත්‍රාණ රූප. ඊළඟට චිත්තපච්චය උතු සමුත්ථාන රූප ආදී වශයෙන් ඒ රූප 4 කතා කළා. උපදින ආකාරය. ඒ ආහාරජ රූප වලත් ඒ විදිහමයි. ආහාරය නිසා හටගත් රූපේ ආහාරජ රූප උපදිනවා. නේද? ඊළඟට සිත නිසා හටගත්තු රූප වලින් ආහාරජ රූප උපදිනවා. ඊළඟට තේජෝ ධාතුව නිසා නැත්නම් ඊත්තුව නිසා හටගත් රූප වලින් ආහාරජ රූප උපදිනවා. ඊළඟට ආහාරජ රූප නිසා හටගත්තු ආහාර වලින් ආහාරජ රූප උපදිනවා. එතකොට අපේ ශරීරයේ වැඩිම කොටසක් රූප තියෙන්නේ ඊත්තුද සහ ආහාරජ. නේද? අනිත් ඒවා ඊටා ඉක්මනින් නැති වෙලා යනවා. කර්මජ රූප සීමිත සංඛ්‍යාවක් තියෙන්නේ. ඒ වගේම චිත්තද රූපත් සිත හට ගන්න මොහොතේ පමණක් ඇති වෙනවා. ඉත්තුද රූප දිගටම ඇති වෙනවා. මරණයෙන් පස්සේ ඉත්තුද රූප විතරක් ඉතුරු වෙනවා. චිත්තද කර්මජ රූප, චිත්තද රූප, ඉත්තුද රූප මේ ආහාරජ රූප කියන ඒ සියලුම රූප නේද? එතකොට ඒක මං හිතන්නේ තේරෙනවා මං මෙහිම කියනකොට. මොකද අපි ඉගෙන ගත්තු පාඩම් ටික තමයි මේ ඒ කරුණ වලින් අපි මතක් කළේ. ඉතින් ඊළඟට මේ රූපවල මේ විභාගයේ රූපවල උපදින හැටි රූපවල නැති වෙන තැන අපි මේ වයින් කතා කළා. ඉතින් මේකත් එක්කම අපිට තියෙනවා මේ පුංචි වගුවක් හදන්න. මේ chart එකක් හදන්න. නමුත් මං හිතන්නේ මේ chart එක මම මෙහි ඉඳලා හදන්න නැතුව ඉන්න කියලා
අදහස් කළේ මොකද මම බෝඩ් එකේ ලියන්න ඕන පුංචි අකුරින්නේ. ඒ chart එකේ අපේ රූප විභාග ටික ඔක්කොම ලියන්න. අපි රූප විභාගය මේ ඒකාන්තික වශයෙන් බෙදෙන හැටි, තව නොඑක ආකාරයෙන් බෙදෙන හැටි ගොඩක් කතා කළානේ. ඒ නොඑක ආකාරයෙන් බෙදෙනකොට ආධ්‍යාත්මික වස්තුක ద్వාර ඉන්ද්‍රිය ඖදාරික උපාදින්න සනිදස්සන ඊළඟට ගෝචරග්‍රාහික අවිනිභෝග කියලා මේවා එකිනෙක වෙන් කරන්න ඕනේ. මේ අවිනිභෝග රූප වෙන්නේ මොනවද? අජ්ජාතික රූප මොනවද? වස්තුක රූප මොනවද කියලා ඒ වගුවේ හදන්න ඕනේ. එතකොට ඉතින් බොහොම පුංචියට ලියන්න වෙන්නේ. මම හිතන්නේ මේ පුංචියට ලියනකොට අපට පේන එක අඩු වෙයි. ඒ නිසා අපි එකට එකතු වුණ දවසකදී chart එක හදමුයි කියන අදහස මට ආවා. මොකද පැහැදිලි වෙන්නේ නැති වෙයි කියලා. නේද? නැත්නම් එකක් ගානේ ගොඩාක් කරුණු කියන්න වෙයි කියලා. ඒ නිසා මං හිතුවා අද රූප කලාප පිළිබඳව කතා කරන්න. නේද? මොකද රූපයක් තනිව තියෙන්නේ නැහැ. රූපයක් තනිව තියෙන්නේ නැහැ. රූපයක් තියෙන්නේ කලාපයක් වශයෙන්. නේද? රූපයක් තියෙන්නේ කොහොමද? කලාපයක් වශයෙන්. එතකොට තනිව නොතිබෙන රූප තමයි අපට දකින්න ලැබෙන්නේ. ඒ නිසා කලාප වශයෙන් තියෙන රූපයි අපි මේ දකින්න තියෙන ඒවා. ඉතින් දැන් ඒ කියලා කියන්නේ පඨවි ධාතුව අපි දන්නවා හොඳටම අපි කතා කරලා තියෙනවා මේ කරුණු පිළිබඳව රූප කලාප පිළිබඳව අපි මේ ටික කතා කරලා තියෙනවා. නිසා රූප කලාප කියන වචනය අපට අලුත් එකක් නෙවෙයි. ඒ වචනේ අපට පුරුදුයි. කලාපයක් කියන්නේ ගොඩක් කියන එක අපි දන්නවා. නේද? නිසා රූප තනිවම ඉන්නේ නැහැ. රූප ඉන්නේ එක ගොඩක් වශයෙන්. නිසා රූප ගොඩවල් තියෙන්නේ. නිසා ඒ රූප ගොඩවල් වලට කියනවා මොනවා කියලාද? රූප කලාප කියලා. මේ රූප කලාප කියලා කියනවා. පුංචිම රූප කලාපය රූප 8කින් සමන්විත කලාපයක්. ඒක මේ ලෝකේ හැම දෙයක්ම හැදිලා තියෙන එකක් නිසා අපි ඒවට කියනවා සුද්ධාෂ්ටක කියලා. එතකොට ඒ රූප කලාපේ දැන් අපට හොඳට තේරෙනවා මොන රූප කලාපයක්ද? අට්ඨක රූප කලාපයක්. නේද? අරුණු 8කින් යුක්ත රූප කලාපයක් තමයි ඒක. එතකොට ඒක අට්ඨක රූප කලාපය. එතකොට ඒ විදිහට රූප මේ තියෙනවා. නේද? ඒකින්ද මේ රූප මේ පිළිබඳව අපිට කලාප වශයෙන් තමයි කතා කරන්නේ. නිසා දැන් අපි මේ අර පාඩම් වලදී කතා කරනකොට මතකයි ප්‍රතිසන්දියත් එක්ක කතා කරනකොට ඇහැ නැත්නම් චක්කු ප්‍රසාදේ හෘද රූපය ඊළඟට කාය මේ ප්‍රසාදය මේවා තමයි ප්‍රතිසන්දීදී හට ගන්නවා කියලා මතක් කළේ. ධර්මයේ විස්තර කරන්නේ. එතකොට ප්‍රතිසන්දියත් එක්ක ඒක හට ගන්නකොට ඒක තනියම තියෙන්නේත් නැහැ කියලා අපි කතා කරා. නේද? ඇහැ නැත්නම් චක්කු ප්‍රසාදයේ තනියම තියෙන්නේ චක්කු ප්‍රසාදයේ තියෙන නම් තව රූප 9ක් තියෙනවා. ඒක අපි හැඳින්වුවා අපට මතකයි දසක කලාපයක් කියලා. මේ විදිහට අපි රූප කලාප වශයෙන් ගත්තොත් එහෙම රූප කලාප තියෙනවා අට්ඨක කලාප තියෙනවා ඊළඟට නවක කලාප තියෙනවා දසක කලාප තියෙනවා ඒකාදසක කලාප තියෙනවා ද්වාදසක කලාප තියෙනවා ඊළඟට තේරසක කලාප තියෙනවා. ඔන්නේ රූප කලාප ටික තමයි තියෙන්නේ. එතකොට මොනවා වශයෙන්ද තියෙන්නේ?
අට්ටක කලාප වශයෙන් තියෙනවා ගොඩවල් 8ක් තියෙන එක. නවක කලාප වශයෙන් 9ක් තියෙන එකක් තියෙනවා. දසක කලාප වශයෙන් 10ක් තියෙන එක තියෙනවා. ඒකාදශක කලාප වශයෙන් රූප 10 11ක් තියෙන එක තියෙනවා. ද්වාදශක වශයෙන් රූප 12ක් තියෙන එක තියෙනවා. ඒ රසක කියලා කියන්නේ 13ක් රූප තියෙන එක. එතකොට ඔන්න ඒ විදිහට රූප කලාප ගණන් වශයෙන් ගත්තොත් 6ක් තියෙනවා. ඉඳ ගණන් ගන්න එක කියන්නේ ආටේ කලාප, නවී කලාප එහෙම බලනකොට අටේ ගඩොවලුත් තව තියෙනවා. නේද? නවයේ ගොඩවල් තව තියෙනවා. නවයේ ගොඩවල් එක එක විදිහට තියෙනවා. ඉතින් ඒවා උපදින හේතු එක එක හේතු නිසාත් උපදිනවා. නේද? දැන් අපි අට්ටක කලාපේ නම් අහලම තියෙනවා. ඒක හොඳට දන්න. නේද? රූප අට්ටක කලාපයට අයිති වෙන්නේ මොනවද? පඨවි, ආපෝ තේජෝ ආපෝ, තේජෝ, වායෝ වායෝ. නේද? එතකොට අට්ටක කලාපය අට්ටක කලාපයට අයිති වෙන අට මොනවද? පඨවි, ආපෝ ආපෝ, තේජෝ තේජෝ, වායෝ වායෝ. වර්ණ ඔව්. වර්ණ වර්ණ, ගන්ධ ගන්ධ, රස රස, ඕජා පූජා. මේ අට නේද? මේ අටක කලාපය. දැන් එතකොට මේ අටක් වශයෙන් තියෙන රූප ගොඩ. දැන් මේක අටක කලාපයක් කියලා කියනවා. දැන් මේ අටක කලාපයක් උපදින්න හේතුත් තියෙනවා. නේද? දැන් අපි රූප උපදින හේතු හතරක් කතා කළානේ. කම්ම, චිත්ත, ඉත්තු, ආහාර. නේද? දැන් මේක ගැන මේ කතා කළොත් එහෙම මේ අට්ටක කලාපය උපදින්නේ මොනව නිසාද? සමුත්ථාන වෙන්නේ. හතරම නිසා ඈ? ඒ හතරම නිසා ඔව්. දැන් අපිට බැලූ බැල්මටම පේනවා මොකද අපි කතා කරනකොට කර්මජ නිසාත් මේ අට තිබුණා. චිත්තද නිසාත් මේ අට තිබුණා. නේද? ඒ වුණාට කර්මජ නිසා අටක් විතරක් වශයෙන් පවතින්නේ නැහැ. දැන් අපි කර්මයෙන් හටගන්න රූප අපි කර්මයෙන් හටගන්න රූප ටික කතා කළානේ. ඒ කර්මයෙන් හටගන්න රූප ටික අපිට මතකනේ. මොනවද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වන්න, ගන්ධ, රස, ඕජා, ආකාශ. එහෙමනේ කිව්වේ. ඊළඟට මොනවද? ප්‍රසාද රූප පහ. නේද? මොනවද? කාය නැහැ. චක්කු ප්‍රසාදය නේද? කාය ප්‍රසාදය අන්තිමට පළවෙනි එක මොකද්ද? චක්කු ප්‍රසාදය. චක්කු ප්‍රසාද. ඊළඟට සෝත. ඊළඟට ගාන ගාන. ඊළඟ එක ජීවහා කාය පස්වෙනි එක කාය. වෙන මොනවද රූප උපදින්නේ? හෘදය. ඔව්. ජීවිතේ ඉන්ද්‍රිය නැත්නම් ජීවිත. ඊළඟට පුරුෂ මොනවාද? නෑ ආකාශ මේකට යන්නේ. භාව
භාව රූප. මොනවාද? ස්ත්‍රී භාව ඊළඟට පුරුෂ භාව. දැන් මේ ඔක්කොම කර්මජයි. නේද? අපි මතක් කළා කර්මජ රූප පවතින්න නම් මොකද වෙන්න ඕනේ? කර්මජ රූපයක් පවතින්න නම් ඒක පවත්වාගෙන යන්නේ කවුද? කර්මජ රූපේ. දැන් කර්මය නිසා හටගත්තා. ඊට පස්සේ දැන් කර්මජ රූපේ මරණාසන්නයේ දක්වා මෙයන්ට ඕනේනේ. ජීවිතේන්ද්‍රිය. ජීවිතේන්ද්‍රිය. එතකොට මේ කර්මජ රූපයක් පවත්වාගෙන යන කෙනා කවුද? ජීවිතේන්ද්‍රිය රූපේ. එහෙමනම් කර්මජ රූප හැම එකක්ම හට ගන්නකොට තියෙන්න ඕනේ මොකද්ද? ජීවිත රූපේ. නේද? එතකොට මේ පඨවියාකෝ තේජෝ වායෝ අන්න ගන්ධ රස තියෙන්න ඕනේ. ඒකත් එක්ක මේ ගොඩත් එක්ක එකතු වුණා කවුද? ජීවිත රූපේ. නේද? මේ දෙන්න එකතු වෙලා තමයි මේ රූපයක් ඇති කරගන්නේ. ඒ දෙන්න එකතු වෙලා තමයි මොකද කරගන්නේ? අනෙක් රූපයක් ඇති කරගන්නේ. ඒ කියන්නේ මෙන්න මේක හට ගන්නවා නම් මේක හටගන්න මෙන්න මේ දෙකම එකතු වෙන්න ඕනේ. එතකොට මෙතන 8කින් නතර වෙනවද මේ රූපයක් හට ගන්නකොට? නෑ, මෙයා ඉන්න ඕනේ. මේක එකතු වෙන්න ඕනේ. මේවා හට ගන්නවා නම් මේකත් තියෙන්න ඕනේ. එහෙමනම් කර්මජ නිසා අටක රූපයක් හටගන්නේ නැහැ. තේරුණාද? ඒකල කියන්නේ මේ ටිකත් එක්ක ජීවිත රූපේ තියෙන්න ඕනේ. ජීවිත රූපේ එකතුනේ නැත්තම් ඒක පවතින්නේ නැහැ. ඉතින් මේ රූපයක් හටගන්න නම් මේ අටක කලාපයයි ජීවිත රූපයයි මේ ප්‍රසාද රූප මේ අනිත් අටේන්ටම ඒකත් අවශ්‍යයි. තේරුණා නේද? තේරුණේ නැද්ද? මම මේ කියන්න හැදුවේ කර්මජ නිසා අටක කලාපයක් හටගන්නේ නැතය කියන එක කියන්න. එතකොට කර්මය නිසා රූප අටකින් යුක්ත කලාපයක් ඇති වෙන්නේ නැහැ. නේද? එහෙමනම් අටක කලාප ඇති වෙන්න පුළුවන් මොනවා නිසාද? චිත්තද නිසා. නේද? චිත්ත සමුට්ඨාන වෙන්න පුළුවන්, ඍතු සමුට්ඨාන වෙන්න පුළුවන්, ඊළඟට ආහාර සමුට්ඨාන වෙන්න පුළුවන්. එතකොට සිත නිසා අටක කලාපයක් ඇති වෙනවා. ඊළඟට චිත්තව නිසා අටක කලාපයක් ඇති වෙනවා. ආහාර නිසා අටක කලාපයක් ඇති වෙනවා. නේද? ඒ අටක කලාපයක් එතකොට ඇති වෙන්න හේතු කීයක් තියෙනවද? 3ක් තියෙනවා. නමුත් අපි සාමාන්‍යයෙන් කියන්නේ ඔන පැති දෙකක් තියෙනවා අපට. අටක කලාප එකයි තියෙන්නේ. ඒක ඇති වෙනවා චිත්ත නිසා, ඍතුද නිසා, ආහාර නිසා. එතකොට මේ රූප ඇති වෙන හේතු පැත්තෙන් බැලුවොත් අටක කලාප 3ක් තියෙනවා. නම් ගොඩවල් අටේම තියෙන එකම ටික. ඒ නිසා අට කලාප වශයෙන් ගත්තොත් එකයි තියෙන්නේ. අට ගන්නා හේතු පැති 3 හිතුවොත් එහෙම හේතු
තුනක් තියෙනවා. තේරුණා නේද? ඔව්. හේතු තුනක් තියෙනවා. ඔන්න එක පළවෙනි මේක මොකද්ද? අට්ටක කලාපේ. නේද? එතකොට මේකට විශේෂ නමක් නැහැ. සාමාන්‍ය කියන්නේ අට්ටක කලාපේ කියලා. ඉතින් මේක හඳුන්වන අනිත් එක තමයි රූප විභාගයේදී අපි හඳුන්වනවා මේකට අවිනිභෝග රූප කියලා. මේ අට්ටක කලාපේට අපි කිව්ව එක නමක් තමයි මොකද්ද? අවිනිභෝග කියලා. එයි මේක වෙන්කරන්න, බෙදන්න, කඩන්න බෑ. ඒ කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වන්න, ගන්ධ, රස, ඕජා කියන අට එකිනෙක වෙන් කරන්න බෑ. අපි ඒක දන්නවා. දැන් හොඳටම ඉගෙනගෙන තියෙන්නේ අපට පැහැදිලිමත් දන්නේ. පඨවි ධාතු තනියම තියෙන්නේ නැහැ. ආපෝ ධාතු තනියම තියෙන්නේ. ඔව් අම්මා. හම්දුනේ අර මේ කර්මය නිසා ඇති වෙනවයි කියන එක ගන්න ටිකක් තේරෙනවා. හේතුව දැන් චක්කු ප්‍රසාදයක් හරි ඇති වුණා. ජීවිතෙන් තිබුණ හින්දා. මේ අට්ටක කලාප සිත්තත යුද ආහාරජ හින්දා හැදෙන අට්ටක කලාප මොන වගේද? ඔව්. දැන් මේ හට ගන්න නැති එක තේරුණා නේද? නෑ කර්මජයකින් හට ගන්නවා කියන එක ටිකක් තේරුණා. මොකද චක්කු ප්‍රසාදේ කියන ඒවා ගැන ටිකක් තේරුමක් තියන්තම් තේරෙන්නේ. ඔව් දැන් අට්ටක කලාපයක් කර්මජව හටගන්නේ නැහැ. ඒක තේරුණාද? ඔව් ඒක තේරුණා. ඔව්. නමුත් සිත හට ගන්නකොට සිත නිසා අට්ටක කලාපයක් ඇති වෙනවා. නේද? ඊළඟට හේතුව නිසා අටක් ඇති වෙනවා. දැන් අපි එහෙනම් චුට්ටක් ඒ පැත්තට යන්න. දැන් මගේ ප්‍රශ්නේ විසඳන්න මම මේක චුට්ටක් බකන්නම්. අපි දැන් ප්‍රශ්නේ චිත්තද නේද? සිත නිසා හට ගන්න රූප මේ යට තියෙනවා. නේද? ඊළඟට වෙන මොනවද සිත නිසා හට ගන්න රූප තියෙන්නේ? ආකාශයක් තියෙනවා. ඔව් මෙතන ආකාශයක් තියෙනවා. නේද? නම් මේ ආකාශය. නමුත් කලාපයක් ගණන් කරනකොට කලාපය ඇතුළට ආකාශය ඉන්නේ නැහැ. ආවොත් ඒක වෙන් වෙනවා. නේද? එතකොට ඊළඟට තියෙන්නේ මොනවාද? සිත නිසා හටගන්නේ චිත්ත. සිත නිසා හටගන්න රූප මොනවාද? කාය වචී නවයයි. ඔව්. විඤ්ඤාති. නේද? විඤ්ඤාති රූප දෙකක් තියෙනවා. මොකක්ද එකක්? වචී විඤ්ඤාති. අනිත් එක පචී විඤ්ඤාති. ඊළඟට වෙන මොනවද සිත නිසා හටගන්නේ? දැන් මේ කතා කරන සද්දයයි කතා කරන්නේ මොකක් නිසාද? ශබ්දය. ශබ්දය මරුණයින් පස්සේ අපි ඇති කරනවද? නෑ. එහෙනම් ශබ්ද රූපේ ඇති වෙන එකේ හේතුවක් මොකද්ද? සිත. නේද? ශබ්ද රූපේ. ඊළඟට ලහුතා මුදිතා කම්මන. ඔව්. ලහුතා මුදිතා කම්මඤ්ඤතා කම්මඤ්ඤතා සාමාන්‍යතා. එතකොට ඔන්න චිත්තද නිසා හටගත් රූප කීයද? 6ක්. 15ක්. අපොන් 15ක් නේද? දැන් මේ 15 මේ හටගත්තා. දැන්
මේ මේවා හට ගන්නකොට දැන් මේවා හට ගන්නකොට සිත නිසා හටගත් රූප අපි සිත නිසා හට ගන්න රූප ටික පටන් ගන්න කොතනින්ද ප්‍රතිසන්දියෙන් පස්සේ භවාංග හිතේ ඉඳලා නේද භවාංග හිතේ ඉඳලා මේ රූප හට ගන්න පටන් ගන්නවා දැන් එතකොට විඤ්ඤාති රූප නේද කාය විඤ්ඤාති වාචී විඤ්ඤාති රූප මේ ටිකත් එක්ක හට ගන්නවා නේද ශබ්ද රූපත් මේවත් එක්ක හට ගන්නවා ලහුතා මුදුතා කම්මඤ්ඤතා ටික හටගන්නේ මේ ටික එක්ක. එහෙම ඇරුණාම සිතට පුළුවන්කමක් තියෙනවා මේ රූප ටික විතර ඇති කරන්න. ඒක නිසා මේ ගොඩක් ඇති කරන්න පුළුවන්. මේවට අමතරව මේ ගොඩ විතරක්ම ඇති කරන්නත් පුළුවන්. ඒ නිසා සිත නිසා මේ අටක කලාපය හට ගන්නවා. තේරුණාද? ඔව්. නේද? ඊළඟ එකේ ඉන්නේ අපි ඊළඟ ටිකක් කතා කරමු. එතකොට මේක ටිකක් පහසු වෙනවා. චිත්ත, කම්ම චිත්ත, ඉත්තු. නේද? ඉත්තුද වශයෙන් හටගන්න රූප මොනවද? රූප කලාප 4යි. ඔව්. ශබ්ද රූපයයි ඊළඟට මොනවද? ලහුතා මුදුතා කම්මඤ්ඤතා එතකොට කීයද 13යි දැන් ඔන්න මේකේ හිතන්න දැන් අපි මේ ඉච්ඡුද රූප හට ගන්න පටන් ගන්න ක්‍රම 4ක් කිව්වනේ කර්මය නිසා හටගත්තු ඉච්ඡුද රූප තියෙනවා සිත නිසා හටගත්තු ඉච්ඡුද රූප කියනවා කියන්නේ සිත නිසා හටගත්තු රූප තේජෝ ධාතුවෙන් ඉච්ඡුද රූප නිපදවන්න ගන්නවා එහෙම නියන්නේ දැන් හිතන්න අපි මරණයටපත් වෙනවා නේද අපි මරණයටපත් වෙනවා මරණයටපත් වුණායින් පස්සේ දැන් සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය ශබ්දේ නිකුත් කරන්නේ චිත්තද නිසා. එහෙම නැත්නම් සමහරවිට බඩ කෑ ගහන්න පුළුවන් වෙන ශබ්දයන්ගේ ඇති වෙන්න පුළුවන් නේද? දැන් බඩේ ඇති වෙන ශබ්දය අපි සිත නිසා නෙවෙයිනේ. එතකොට ඒ වගේ ශබ්ද සිත නිසා නෙමෙයි ඇති වෙන්නේ මොකද්ද? ඉත්තුද නිසා. වායෝ. නේද? ඊළඟට මේ ශරීරයේ ලහුතා මුදුතා කම්මඤ්ඤතා ටික ඇති වෙන්නේ මේ සිත කියනකොට තේරෙන්නේ නැහැ නේ අපිට නැත්තම්. එතකොට හිතන්න අපි මරුණයින් පස්සේ තේජෝ ධාතුව නිසා රූප හට ගන්නවා කියනවා. නේද? මේ රූපේ පවතිනවා කියනවා දිගටම. හට ගන්න එකම විදිය තේජෝ ධාතුවනේ. මරණන් පස්සේ ශරීරේ නැති වෙන්නේ නැහැ නේ අපේ. ශරීරේ තියෙනවා අපේ. ශරීරේ තියෙනවා නම් ඒ හට ගන්න ඕන රූප මොනවද? මෙන්න මේ පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕචා කියන අටක කලාපේ. ඒකෙන් හැබැයි හොඳට ඒක අපිට මරණයත් එක්ක හිතනකොට ඒක විතරක් හට ගන්නවා කියන එක පේනවා. ජීවත් වෙ ඉන්නකොටත් මේ හතර විතරක් හට ගන්නවා ඒක නිසා. ලහුතා මුදුතා කම්මඤ්ඤතා ශාරීරිය හට නොගන්න පුළුවන්. නේද? ඒක නිසා අපේ ශරීරයට අපහසුකම් දැනෙන්න පුළුවන්. අපහසුකම් දැනුනොත් ලහුතා මුදුතා කම්මඤ්ඤතා රූප ඇතිවිලා නැහැ.
තේරුණා නේද? ගොඩක්ම නෑ. ඈ ගොඩාක්ම හොඳට තේරුන්නේ නෑ. ගොඩාක්ම හොඳට තේරුණේ නැහැ. නේද? අපි අනිත් එකත් කතා කරමුකෝ. කම්ම චිත්ත ඊට්ටු ආහාර. ආහාර. ආහාර නිසා මොනවද හටගන්නේ? ආහාර නිසා හටගන්නේ මොනවද? උද්දාස්ස සමුදා, තේජෝ වායෝ වර්ණ මුදතා, සමඤ්ඤතා. දැන් හිතන්න අපේ ශරීරයෙන් අපි බාහිර ආහාර ගන්නවා. ශරීරයේ ආහාර රූපයත් එක්ක එකටකතු වෙලා මේ ආහාර රූප ටික උපදිනවා. දැන් අපි හිතන්නකො අපි ආහාර ගත්ත වෙලාවට අපේ සැහැල්ලුව නැති වෙලා. මුරුදුකම නැති වෙලා. එහෙම වෙලාවලුත් තියෙනවනේ නේද? බඩේ අමාරුවක් හැදිලා ආහාරය නිසා නේද? එහෙම නැත්නම් ආහාර අරගෙන වැඩි වෙලා අපහසුකමක් ඇවිදිලා. එතකොට ආහාරය නිසා මේ ලෞතා මුදුතා කම්මඤ්ඤතා අරගෙනද ලෞතා මුදුතා කම්මඤ්ඤතා රූප ටික ශරීරයේ සැහැල්ලුව ඇති වෙලා නැහැ නේද? එතකොට ශරීරයේ සැහැල්ලුව ඇති වෙලා නැහැ. එහෙමනම් ලෞතා මුදුතා කම්මඤ්ඤතා හට අරගෙනද ලෞතා මුදුතා ආදී රූප නැහැ. ඉතින් ආහාර නිසා රූප හට අරගෙන නැද්ද අපේ ශරීරේ? තියෙනවා. මොනවාද හට අරගෙන තියෙන්නේ? පඨවි ආපෝ තේජෝ වන්න ගන්ධ රස උචා. මේ අට විතරක් ආහාර නිසා හට අරගෙන. මේවා ආහාර නිසා හට අරගෙන නැහැ. තේරුණාද? අපි ආගත්තු ආහාරයක් නිසා අපට ગેස්ට්‍රික් ඇවිස්සිලා. නේද? එතකොට අපේ ශරීරයේ අර සැහැල්ලු ගති මේවා තියෙනවද? මුරුදු ගති නැහැ. එහෙනම් මේ රූප ටික ඉපදිලා නැහැ. නමුත් රූප ඉපදිලා නැද්ද? එනවා. ඒ මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා. එවනම් ආහාරය නිසා මේ රූප අට විතරක් එකපාර හට ගන්නවා. තේරුණා නේද? තාම හරියට තේරුනේ නැද්ද? හාමුදුරනේ සිත නිසා අර අට විතරක් ඇති වෙනවා කියන එක ගැන නම් ටිකක් හිතෙනවා මනෝ රූපයක් වගේ එකක් නේද හාමුදුරනේ? එහෙමද? දැන් ඒ වුණාට පැටළුණා. දැන් මේ ශබ්දය කියන්නේ හිත නිසා ඇති උනේ කියලා. හැබැයි මම හිතුවේ දැන් සිත නිසා ඇති වෙනවා කියලා කියන්නේ මනෝ රූප වගේ දෝ කියලා. නෑ අම්මා. නෑ මනෝ රූප නෙවෙයි. මේ සිත නිසා මේ ශරීරයේම රූප හට ගන්නවා. දැන් අපි මරුණයින් පස්සේ කතා කරන්නේ නෑනේ අම්මා. ඔව්. එතකොට මරුණයින් පස්සේ කතා කරනවා නම් විඤ්ඤාති රූපය හට අරගෙන තියෙන්නේ කාය වචී විඤ්ඤාතිය ජීවත් ඉන්නකම් විතරයි. මරුණයින් පස්සේ අතපය හොලවන්නේ නෑනේ. අතපය හොලවන්නේ නැත්තේ කාය විඤ්ඤාතිය නැති නිසා. එතකොට කාය විඤ්ඤාතිය චිත්තද හින්දා නිදාගෙන ඉන්න වෙලාවට ඇති වෙන්නේ අෂ්ටක කලාප නේද සර්? අෂ්ටක කලාප අන්න හරි. නිදාගෙන ඉන්න වෙලාවට බොහොම වෙලාවට තියෙන්නේ අෂ්ටක කලාප. මොකද විඤ්ඤාති රූප දෙක නැහැ. ශබ්ද රූපේ නැහැ. ලහුතා මුදුතා කම්මඤ්ඤතා පිනෙන්න නැහැ නේද?
ඔව්. එතකොට අනිත් ටික අටක කලාප තමයි වැඩිපුර හටගන්නේ නිදාගෙන ඉන්න. That's because creating a lot of heat. නේද? තේරුණා නේද? ඔව් හම්දුනේ. එතකොට අටක කලාපය හටගන්නේ මොනවා නිසාද? ආහාර. ආහාර නිසා, Chitta. හිත නිසා, ඉත්තු නිසා. නේද? ඉත්තු නිසා හටගන්නේ කියලා බොහොම පැහැදිලි අපිට මරණයෙන් පස්සේ රූපේ තියෙනවා කියන එක කියන්නේ. මරණයත් එක්ක කර්මජ රූප අවසන් වෙනවා. චිත්තද රූපත් අවසන් වෙනවා. නේද? ආහාර රූප ඇති වෙන්න නම් පිටින් ආහාර අරගන්න ඕනේ. එහෙම නැතිනම් ආහාරද රූප හටගන්නේ නැහැ. නිසා මරණයෙන් පස්සේ ආහාරද රූපත් නැති වෙනවා. එහෙනම් මරණයෙන් පස්සේ මේ අටක කලාපේ තියෙන්නේ මොනවා වශයෙන් හට අරගෙනද? ඉත්තුද වශයෙන් හට අරගෙන. ඔව් ඒක නම් එහෙම පැහැදිලිද හම්දුනේ. ඒ වුණත් මරණයෙන් පස්සේ කොහොමද දැන් මරණයෙන් පස්සේ මේ ඒ බොඩි සම්බන්ධයක් නැහැ නේද නිකන් ඒකට කය ඒකට ගැනීමක් නෑ. ඒක ගැලවිලා ගිහින්නේ හම්දුනේ. එතකොට අර ඒක ගැන සම්බන්ධයක් නැහනේ. සිත අයින් වෙලා ගිහිල්ලා ඔව් අම්මා ප්‍රශ්නද? ඒ කියන්නේ ඒක වෙනස් වෙනව බව නම් ඇත්තයි. හැබැයි මේ රූප ඉගෙන ගත්තේ අපි බැලුවේ අපි හිතුවේ දැන් මේක අපි මේක මේ රූපත් ඇති වී යනවා මේ අපිත් එක්කම මේ මමය කියන එකනත් එක්කම මේක ඇති වී නැති වී යනවා. එයා ඒගොල්ල සම්බන්ධයි. මරුණට පස්සේ ඒක ඉතින් සම්බන්ධයක් නැහැනේ. ඒක දාලා යනවනේ අපි. හිත සම්බන්ධයක් නැහැ. හිත සම්බන්ධයක් නැති වෙනවා. ඔව්. උනාර රූප තියෙනවා. එතකොට මෙතන රූප තියෙන එක ඒ රූප තියෙන එකේ ඵලය මොකක්දයි තමයි වැඩි. මොකටවත් වැඩක් නැහැනේ. අපේ සම්බන්ධයක් නැහැනේ. ඔව් ඉතින් අම්මා ඒකට පුච්චලා දාන්නේ. වැඩක් නැති ඉඳන්නේ. නැත්නම් වලල්ලා දාන්නේ. මේක වැඩක් තිබ්බනම් තියා ගන්නවනේ අපි. නේද? වැඩක් නැති ඉඳන් මොකද කරන්නේ අපි? ඔව්. පුච්චලා දානවා. නැත්නම් රූපය තියෙනකම් මේ කියන්නේ ඒ රූප මේ සත්‍යයෙන් මේ වෙන තැනක රූපය තියෙන පටන් ගන්න ඊගාව ගාවේ වෙන එකක් අල්ලයි ඔව් අපේ සිත ඊළඟට ප්‍රතිසන්දියක් ලැබලා එතන ඉඳන් රූප හට ගන්න පටන් ගන්නවා. මේ ශරීරයත් එක්ක රූප හට ගන්න පටන් ගන්නෙ නැහැ. නිසා මේ ශරීරයත් එක්ක හට ගන්න රූප තියෙන්නේ තීජෝ ධාතුව විතරයි. තීජෝ ධාතුවෙන් හට ගන්න නැත්නම් උතු සමුත්ථාන රූප විතරයි. ඒ උතු සමුත්ථාන රූප වල ජීර්ණතාවයේ දිරලා යන එක කියන එක තමයි මේ හට අරගෙන යන්නේ. ඒකෙන් කියනවා වගේ දැන් මේ මමය කියලා මේකට ඇලිලා වැඩක් නැහැ කියලා නේ හැමදේ මම කියලා මේක දාලා ඇත්තටම දැන් අම්මා ඔබ කියනකොට ඉතින් මට හිතුණා ඒකට කියන්න මමයි කියලා කියාගෙන හිටියට කොහෙන්ද මමක් කියලා බලනකොට රූප ටිකක් විතරයි. ඒකට සම්බන්ධ වුණ සිතයි. සිත තියෙනකන් මේ රූප ටික කාගේද? මගේ. සිත අයින් වෙලා ගියයින් පස්සේ මගේ නෙවෙයි. ඊට පස්සේ මම කැමති නෑ ඒ ටික තියාගන්න. මම නෙමෙයි අනිත් අය කැමතිත් නෑ. ඔව් මම නෑ මම ගිහිල්ලා. මම ගිහිල්ලානේ. අනිත් අය කැමතිත් නෑ. අර මගේ කියලා තිබුණ එකේ යටතේ තියාගන්න. මගේ
අම්මා මගේ තාත්තා මගේ පුතා මගේ දුව මගේ ඥාතිවරයා කියලා කියන හැඟීමත් එක්ක තියාගන්න කැමති නෑ. නෑ කැමති වුණත් තියාගන්නත් බෑනේ හාමුදුරනේ. ඇත්තටම ඒ තියාගත්තු එක මම තමයි තියන් ඉඳලා තියෙන්නේ. හැබැයි මම එක වෙලාවක දාලා යනවා. ඊට පස්සේ ඕන කෙනෙක් ඕන දෙයක් කර දෙන්න කියපට කමක් නෑ. හැබැයි ඒක තවත් තියාගන්නත් බෑ. වෙන කාටවත් ඇවිල්ලා ඒකේ පදිංචි වෙන්නත් බෑ. ඔව් නෑ දැන් අපි හිතුවොත් එහෙම මම නෙමෙයි තියාගෙන තියෙන්නේ. ඇත්තටම මේ හේතු ටිකක් නිසා තිබිලා තියෙන්නේ. තිබිලා ඔව් හැබැයි මමයි කියාගෙන මම මේ පාවිච්චි කර කර හිටපු එක එතනින් ගහලා ගියාට පස්සේ වෙන කාටවත් පාවිච්චි කරන්නත් බෑ. ඔව්. ඉතින් ඒක වැඩේ ඔව්. පංචස්කන්ධය කියන්නේ ඒ ඔය රූප ටික අයින් යන වාහන විතරක් කියලාද හිතන්නේ එතකොට? මම මේ කියලා පාවිච්චි කරා කියලා කියන්න බෑනේ නේද? මේ කියන්නේ වෙනස් ඒ කියන්නේ ඒක අපි හිතයි වුණාට පස්සේ චිත්තක්ෂණ 17කට පස්සේ අර හිතත් එක්ක දිවිච්ච එක රූපයක්වත් නැහැ. නෑ ඒ හිතත් එක්ක තියෙන රූප ටික නැති වෙලා යනවා. එහෙම නැතත් දැන් මහත්තයා දැන් ජීවත්ව ඉන්නකොටත් දැන් මම කියලා ගන්න කෙනෙක් නැකනේ. මේ ශරීරේ සිත නිසා හටගන්න රූප ටිකයි තියෙන්නේ. ඒ සිත හේතුවෙන් හටගන්න රූප ටිකයි. ඒ රූප ටික දිහා බලන්නකෝ. ඒ දැන් හිතාගත්තොත් එහෙම මේ ඇහැ මගේ කියලා. ඒක කර්මය. ඒ කර්මයෙන් හටගත්තු එක පවත්වාගෙන යන්නේ කර්මයෙන් හටගත්තු ජීවිත රූපේ. දැන් මම කියලා ගත්තු සිත ඒකට සම්බන්ධයක් නැහැ නේ. දැන් තියෙන්නේ. හාමුදුරනේ එහෙමත්ම කියන්නත් අමාරු හේතුව දැන් තව කෙනෙක්ගේ මගේ හැනෙමේනේ මට ඒකින් ඇති වැඩකුත් නැහැ. මට පේන්නෙත් නැහැ ඒකේ. මට ඒකට මොනවද කිසිම සම්බන්ධයක්. හැබැයි මගේ ඇහැ මට එහෙම කියන්නත් බෑ. දැන් අපි ඔහොම හිතුවොත් මේක උදාහරණයකට හිතන්න අම්මා. දැන් දුවගේ හැට මොකක් හරි වුණොත් මොකද හිතෙන්නේ? ඔව් එහෙම හිතෙනවා නෑ. කිසිම සම්බන්ධ කෙනෙක් නැති කෙනෙකුගේ හැට මොනවා හරි වුණොත් නම් ගණන් නැහැ. ඒක මගේ නෙවෙයි. නේද? අරකයි අතර වෙනස හිතලා බලන්නකෝ. ඔව් නෑ ඒ හාමුදුරනේ ඒකත් ඇත්ත වුණත් දැන් අපි අපි හිතමු කාන්තාරයක තනි වෙලා ඉන්න වෙලාවකට කෑම නැති වෙලාවකට මම මගේ කෑම ටික අරගෙන ඉන්න හදනවා. ඒ කියන්නේ මම මේ මගේ වාහනේ තමයි මං කොහොමද තියාගන්නේ. ඔව්. ඒ කියන්නේ පොඩි ඇලීමක් ගැලීමක් මේකේ තියෙනවා. මොකද්දෝ සම්බන්ධිකුත් තියෙනවා. පුංචි නෙමෙයි අම්මා. ලොකු ඇලීමක් තියෙනවා. ලොකු ඇලීමක් තියෙනවා. අතාරින්න බැරි ලොකු ඇලීමක් තියෙනවා අම්මා. ඒ ඇලීම නැති කරගන්න තමයි මෙන්න මේ ටික හරියට දකින්න ඕන වෙන්නේ. එතකොට දන්නවා අපි හිත වෙනම එකක්, කය වෙනම එකක්. මේවා වැඩ කරන්නේ මොනවා නිසාද? හේතුන් නිසා කියලා. ඇති වෙන හේතුන් නිසා ඒ ටික වැඩ කරනවා. හේතු ටික නැති වුණ ගමන් වැඩ කරන එක නැති වෙනවා. හිත කොච්චර තිබ්බත් අම්මා ආහාර ටික නැති වුණායින් පස්සේ මොකද වෙන්නේ? හිතට යන්න වෙනවා. යන්න වෙනවා. මේක මගේ කියලා තියාගත්තු ශාරීරිය පවත් ගන්න බැරි වෙනවා. නේද? ඍතුව වෙනස් වුණොත් අපිට මේ ලංකාවේ ඉන්නකොට ඒක පේන්නේ නැහැ. ඔහේ ඉන්නකොට හොඳට පේනවනේ. ඒක නිසා මැරෙනවා. ප්‍රශ්නේ මැරෙනවා. නේද? නිසා අපි ඒවට පරිස්සම් කරගන්න ක්‍රම නොයේක් දේවල් උපදවගෙන තියෙනවා. ලංකාවේ නම් අපිට ඒක ප්‍රශ්නයක් නෑ ලංකාවේ ඉන්නකොට. නේද? එතකොට අපට හොඳට පේනවානේ. ඔව්. මේ කියලා අල්ලගෙන ඉන්න හැදුවට මටයි අල්ලගෙන ඉන්නේ නැතුවත් බෑ. අල්ලගෙන ඉඳලා වැඩකුත් නැහැ. ඒක චුට්ටි අල්ලගෙන ඉන්නේ නැතුවත් බෑ කියලා කිව්වේ මොකද්ද? නැතුවත් බෑ කියන්නේ දැන් අපි ඒක ඒ විදිහට ඒකට
මේ රූප ටිකට මේ ශරීරයට අපි සැලකුවේ නැත්තම් පිළිවෙලකට තියාගත්තේ නැත්තම් අපි ජීවිතේ ගෙනියන්නේ නැහැ නැත්තම් නැති වෙනවනේ. ඒ කියන්නේ නිකන් සියදිවි හානි කරගන්නවා වගේ වැඩක් අවසානයේ දැක්කොත් එහෙම සියදිවි හානි කරගන්න හොඳ නැහැ කියනවනේ. ඉතින් ඒ කියන්නේ සැලකන්නත් ඕනේ. මගේ කියලා තියාගන්නත් වෙනවා. මම ඒක මට ඒක ගැන කොච්චර කියන්නේ එක වෙලාවකදී මට වෙනවා that's okay දැන් නැති මං යනවා කියලා යන්නන්න මට හිතෙන්නේ එතකල් මේකට නොසලකත් බෑ වගේ. නොසලකා කියලා කියන්නේ ඒවා තිබෙ නැත්තම් මේක පවත්වා ගන්න බැරි වෙනවා. දැන් ආහාර ටික නොදුන්නොත් එහෙම පවත්වා ගන්න බැරි වෙනවා. හැබැයි ඉතින් අපි පිරිසුදු නොකර හිටියත් ඉන්න පුළුවන්. ඔව්. ටිකක් නෙමෙයි අම දැන් හොඳට බලන්නකෝ දැන් හෝම්ලස් අය ගැන හිතුවොත්. ඔව් ලෙඩ හැදෙනවනේ ඉතින් ලෙඩ හැදිලා මැරෙනවනේ. ඒත් ජීවත් වෙනවනේ අම්මා. සමහර කෙනෙක් ලෙඩ හැදිලා මැරෙන්න පුළුවන්. නමුත් සමහර කෙනෙක් සෑහෙන ආයුෂක් ජීවත් වෙනවා නාන්න නැතුව ඉන්නවා. නේද දැන් ඉන්දියාව වගේ රටවල් වල එහෙම වෘත රකින්න අය එහෙම නාන්නේ නේද? ඒ විදිහේ ජීවිත ගත කරන අය ඉන්නවනේ. දැන් එතකොට ඒ අයගේ ජීවිතත් එක්ක හිතන්නකෝ. එහෙම නොකළත් මේක පවතිනවා. හාමුදුරනේ ඔව් අම්මා. දැන් හාමුදුරන් අපිට ආහාර නැති වුණාම හරි යුතු මැරෙනවා කියලා. එතකොට එතන රූපවල ජීවිතේන්ද්‍රයක් නැහැ. ඒ කොහොමද සම්බන්ධ වෙන්නේ මේකට මැරෙන්න කියලා? ඒ කියන්නේ ඒකේ තියෙන ආයුෂ නැති වෙලා යනවනේ කාලේ පවතින්න පුළුවන් ශක්තිය. දැන් මෙහෙම හිතන්නකෝ අම්මා. අපි හාල් ටිකක් ගෙදර තියාගෙන ඉන්නවා. අපිට කොච්චර දවසක් විතර තියාගත්තද? දින අපි හිතමුකෝ මාස දෙකක් තියාගත්තා කියලා. මාස දෙකෙන් පස්සේ හාල් ටිකට මොකද වෙන්නේ? ජරාල. දැන් මලක් හිතන්නකෝ අම්මා. මලක් කොච්චරද? සමහර මල් තියෙනවා උදේ පිපිලා දවල් වෙනකොට පර වෙනවා. සමහර ඒවා හවස් වෙනකොට පර වෙනවා. සමහරලා දවසයි දෙකයි නේද? එහෙම තියෙනවා නේද? එතකොට අපිට පේනවනේ මේ රූප එහෙම නැති වෙනවා කියලා අම්මා. අපේ පාලනයෙන් තොරව. දාර මලේ තිබුණේ තාලවල තිබුණේ පට ව්‍යාපෝ තේජෝ වායෝ වන්න කන්ද රස ඕජා. නේද? මේ ශරීරයේ තියෙන්නේ පට ව්‍යාපෝ තේජෝ වායෝ වන්න කන්ද රස ඕජා. එතකොට මොකක්ද අම්මා? අම්මා හාමුදුරනේ විඥාණයම පහල කරගන්න වෙනවා. මාත්‍ය ඔක හරියටම අවබෝධ කරගන්න ඉතින් විඥාණය පහල කරගන්න වෙනවා එතකොට. විඥාණයම පහල කරගන්න වෙනවා. අපිට මේ ශාරීරියේ දෙසම හොඳට බලන්න වෙනවා. අපි ගැනම බලන්න වෙනවා. ගැන ශරීරයේ ගැන අර වේගය ටිකක් නතර කළා දුවන වේගය නතර කළා මේක දිහා බලන්න වෙනවා. භාවනා කරන්නම ඔව්. ඒක දිහා බලාගෙන ඉන්නකොට තමයි මොකද්ද තේරුණාද? හාමුදුරනේ මේ රූප කලාප කුඩා හින්දා අපේ පියවියට පේන්නේ නැද්ද? ඔව්. රූප කලාප අපේ පියවියෙන් බලන්න බැරිද? මොකද්ද ඒක පැහැදිලි වුණේ නෑ.
හාමුදුරනේ මේ රූප කලාප ඉතාම කුඩා හින්දා අපිට ඔව් අපේ නිකන් ඇස් එකෙන් අපිට පේන්නේ නැද්ද? ඇස් දෙකෙන් පේන්නේ නැහැ ඇත්තටම අම්මා. බලන්න බෑ. ඔව් අපිට පේන්නේ ඒ රූප කලාපත් ගොඩක් එකට එකතු වුණාම. ඒ රූප කලාප ගොඩාක් එකට එකතු වෙලා නහයක් කියන එකක් පේනවා. ඒ රූප කලාප ගොඩාක් එකට එකතු වෙලා කනක් කියලා එකක් පේනවා. ඒ රූප කලාප ගොඩාක් එකතු වෙලා කෙස් ටිකක් කියලා පේනවා. ඒ නේද? ඒ නිසා ඒවා ගොඩාක් එකට එකතු වෙලා තමයි එහෙම පේන්නේ. ඉතින් අපට දැන් හිතන්නකෝ අපට සරලව කියනකොට ශෛලයක්වත් අපි එහාට පේන්නේ නැහැ නේ අම්මා. ඒ ඒකත් අර අන්වේෂණයකින් බලන්න ඕනේ. ශෛලයක් ඇතුළත් මේ පඨවි ආපෝ තේජෝ වායෝ තියෙනවනේ අම්මා. ඒ එතකොට ඊටත් වඩා සියුම් කරලා දකින්න පුළුවන් එකක් වෙන්න ඕනේ. ඊට වැඩිය සියුම්ව දකින්න පුළුවන් දේවල් අපට බාහිරව නිපදවන්නටත් පුළුවන්. එහෙම නැත්නම් අපට අපේ මනසම දියුණු කරලා ඇහැ දියුණු කළයින් පස්සේ අපට දකින්න පුළුවන් වෙනවා. අපි බාහිරව දියුණු කරගත්තු ටෙලස්කෝප් එකක් කියලා කියන්නේ කණ්ණාඩියක් කියලා කියන්නේ අර රූප බලන්න තව දියුණු කරගත්ත ඇහැක් දියුණු කර බැලීමේ උපකරණයක් දියුණු කරලා. ඉතින් ඒ වගේම මනස දියුණු කරලත් ඇහැ දියුණු කරගන්න පුළුවන්. එතකොට ඒකෙන් දකින්නත් පුළුවන් අම්මා. මනසින් දකින්න පුළුවන්. භාවනා යෝගීන්ට පුළුවන්. භාවනා යෝගීන්ට පුළුවන්. භාවනා යෝගීව දකින්න පුළුවන්. ඊටත් වඩා පැහැදිලිව දකින්න වෙන්නේ සමාධිය දියුණු කරලා ඇහැ දියුණු කරපුවාම. ඒ කියලා කියන්නේ අම්මා මේ වචන ටික ඔක්කොම කිව්වේ මොකටද? මොකක්ද දියුණු කරගන්නද? දිබ්බ චක්කෝ. නේද දිබ්බ චක්කෝ. නැත්නම් පුබ්බේ නිවාසානුස්මෘති. එහෙමත් නැත්නම් තවත් ඒවා කියනවනම් ඉපදින මැරෙන තැන දන්නාදී. මොකද්ද? චුතුපපාදේ. චුතුපපාදේ. ඒ ඇහැ නිසා දිනු කරගත්තු ඒවා ටික අම්මා. ඒවයින් දකින්නත් පුළුවන් ඒවා සියුම් වෙනකොට ඒවෙන් දකින්නත් පුළුවන්. නේද? අමුදරනේ තව පොඩි එක ප්‍රශ්නයක් මට තියෙනවා. ඔව් අම්මා. මේ හාමුදුර කිව්වේ කම්ම රූප මොකක්ද කියන්නේ? කර්මජ රූප හාමුදුර කිව්වේ දෙක තුනක් ගිහිල්ලා නවතිනවා කියලා. ඔව් අම්මා. ඒ දිගටම තියෙන්නේ කොහොමද? ඒ අම්මා ඒ කලාපේ ඒ પરම්පරාව. ඒක ජීවිතේන්ද්‍රිය රූපේ නිසා නැවත නැවත ඒක හට ගන්නවනේ. අම්මා ඒක ක්‍රම දෙකක්. දැන් ඔන්න හිතන්ට අපි ප්‍රතිසන්දියේදී දැන් කර්මජ රූප ටික හටගත්තනේ. දැන් හිතන්ට ඇහැ තියෙනවා. ඇහත් එක්ක හට ගන්නවා මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ජීවිතේන්ද්‍රිය චක්කු ප්‍රසාදේ. නේද? ඔව්. දැන් ඒ රූප ගොඩ තියෙනවනේ. ඒ රූප ගොඩ තව එකපාරක් එහෙම මේක නිසාම හට ගන්න පුළුවන්. නේද? ඔව්. ඊට පස්සේ ආයේ ඒක දිගට යන්නේ අම්මා. අර අතන ඇහැ තියෙනවනේ චක්කු ප්‍රසාදේ. ඔව්. ඒ චක්කු ප්‍රසාදේම මේ පවතිනවා. ඒකම තියෙනවා. අරකින් ආපු પરම්පරාව ආයේ දිගට යන්නේ නැහැ. ඒකෙන් ආපු પરම්පරාවෙන් තේජෝ ධාතුවෙන් රූප නිපදවගෙන යනවනේ අම්මා. ඔව්. තේජෝ ධාතුවම
ඒ අර ඒ හැදුන එක එහෙමම ඇති වෙලා නැති වෙනවා. තව එකක් ඒකෙන්ම හට ගන්නවා. තව එකක් ඒකෙන්ම හට ගන්නවා. එහෙම යනවා. හාමුදුරනේ කර්මද නැත්තම් වෙන කර්මජයි ජීවිතේන්ද්‍රිය තියෙනවනේ අම්මා. එහෙම නැත්නම් එයා පේන්නේ නැතුව යනවනේ. එයා මැරෙනවනේ. එයා මැරෙන්නේ නැහනේ. හරි දැන් හාමුදුර කියන්නේ ප්‍රතිසන්දියේදී හැදුනයින් පස්සේ ඒක දිගටම ඒත් හැදි හැදි යනවා. හැදි හැදි යනවා. මොකද දෙක තුනක් ගිහලා එකක් නවතිනවා. ඔව් ඒ දැන් ඒක හැදුන ගොඩ ඒක ඇතිනේ නතර වෙනවනේ අම්මා. ඒක නිසා ඒකෙන් හටාගත්තු තේජෝ ධාතුවෙන් රූප දිගට තේජෝ ධාතුව යනවා. ඔව් එතන තේජෝ ධාතුව නිසා. එතන ආහාර දෙකත් ඒකෙන් ඇති වුණ එකට ඒක ආහාර දෙකෙන් ආහාර දෙක තුෙවි දිගට යනවා. දැන් හාමුදුරනේ ඔව් හරි. අර කර්මජ වහටගත්තු එක එතනින් ඇති වෙලා නැති වුණා වුණනම් තව එකක් හෝ දෙකක් අට ගන්න පුළුවන් නැති වෙනවා. නමුත් අර ඇහැ තියෙනවනේ ඒ પરම්පරාවක් යන්නේ. ඒකෙන් પરම්පරාවක් යන්නේ අපේ ඇහැ තියෙනවනේ. ඒ ප්‍රසාද රූපයම නැවත ආපහු ජීවත් කරනවා ජීවිතේන්ද්‍රිය රූපය නිසා. අන්තිමේ අර මේ 51ක් යන හංග්‍ර කිව්වේ අර චිත්තක්ෂණ 17ක් යනකම් ඒකම ඇති වෙනවා කියලා. එතකොට චිත්තක්ෂණ 10 ක්ෂණ 51කටම ඒ රූප 51ක් එකකට පස්සේ එකක් ඇති වෙනවා ඒ ප්‍රතිසන්දියේදීම. එතකොට ඒ ක්ෂණේ අඩු වෙනකොට ඒ රූපවල ශක්තිය ටික ටික අඩු වෙන ටිකේ ඒ අඩු වෙන ශක්තිය එකතු වෙලා අර 51 ගිරනකොට තව එකක් ඇති වෙනවා. එහෙම නේද? ඇති වෙනවා. ඔව්. ඒකයි අපි ඒකයි අපි කිව්වේ කර්මජව අපේ ශරීරයේ රූප තියෙන මෙච්චරයි. ගණන් වශයෙන් 500 ගණන්ද කොහෙද කිව්වනේ අපිට 70 උනායින් පස්සේ 50 එක්වරක් හතට කොහෙද කියලා නේද අපි? 350. 300 ඔව්. අපි එහෙම ගාණක් කිව්වනේ. ඒ ගාණ විතරයි කර්මජ රූප අපේ තියෙන්නේ. නමුත් ඍතුද රූප අර හැදෙන ඔක්කොගේම හැදි දිගට යනවා. ආහාරත් ඒ වගේමයි. අම්මා ආහාරත් ඒ වගේමයි. ආහාරත් ඒ වගේ. ඒකින්ද තමයි ඍතුද රූප ආහාරජ රූප ආදීන් හටගන්න ඒවා දිගට යන හින්දා තමයි අපි මේ ශාරීරිය ලොකු වෙලා තියෙන්නේ. නැත්තම් කර්මජ රූප වලින් හටගත්තු එහෙමමයි. ඒක මේකම හට අරගෙන යනවා මිසක් එහෙම මොකුත් වෙන්නේ නැහැ. අපේ ශරීරයේ විශාල වෙලා තියෙන්නේ මොනවද? ආහාරජ සහ ඍතුද රූප. ඉතින් පුංචි කාලේ ගොඩක් ලොකු වෙන්නයි කියලා මොකද කරන්නේ? වැඩියෙන් කවනවා. ඊටමද? ඒ කියන්නේ හාමුදුරනේ ජීවිතේන්ද්‍රය නිසා තමයි හැදෙනවා එහෙම. ඒකේ නිසා ජීවිතේන්ද්‍රිය තමයි ඇහැ පවත්වාගෙන යන්නේ. ඔව්. පෙනීම කියන තැන පවත්වාගෙන යන්නේ ජීවිතේන්ද්‍රිය තියෙන නිසා. අපි ඒක නියම්ම ජීවිතේන්ද්‍රිය කියන්නේ කුඩම්ම නැත්තම් අත්තම්ම කියලා කිව්වේ. අපි මේ ලෝකෙට බිහි කරන අම්මා කර්මයේ හැටියට කියලා ජීවිතය අත්තම්ම නැත්තම් කුඩම්ම කිව්වා. ඒ කියන්නේ මේ ලෝකෙට අම්මා අපිව බිහි කළා. ඊට පස්සේ ආත්තම්ම හරි කිරි අම්මා හරි අපිව කිරි මව්වරු හරි අපිව හැදුවා. ඒ අපිව හදපු එක්කෙනා හදාගෙන යන එක්කෙනා තමයි කවුද? ජීවිතේන්ද්‍රිය. ජීවිතේන්ද්‍රියට අපි ඔය උපමාව කිව්වනේ. කුඩම්ම නැත්තම් අත්තම්ම කවුරු හරි අපිව ඊට පස්සේ හදන එක්කෙනා. අම්මා මේ බිහි කරලා අපි නැති වුණා කියලා හිතන්නකො අම්මා නෑ. නමුත් අපිව හදනවා. එයා වගේ තමයි කවුද? ජීවිතේන්ද්‍රිය රූපේ. ජීවිතේන්ද්‍රිය රූපේ මියාව පවත්වාගෙන යනවා. හැබැයි ජීවිතේන්ද්‍රිය රූපේ නෙමෙයි මියාව උපද්දලා තිබ්බේ. ඒක කර්මය. ඒ නිසා මම කියලා කෙනෙක්
ඉපදිලා තියෙනවා කියලා අපි හිතුවට මම කියන කෙනෙක් ඉපදිලා තියෙන්නේ නෑ. කවුද උපද්ද ඉපදිලා තියෙන්නේ? කර්මය. කර්ම. එහෙම බෙදලා හදනකොට මෙයා කවුරුත් මවලා නෑ. නෑ. අපි කවුරුත් මවලා නෑ. අපි ඇදිලා තියෙන්නේ මොකක් නිසාද? කර්ම. හේතුඵල ධර්මයක් නිසා. නේද? කර්ම, චිත්ත, චිත්තු, ආහාර කියන හේතු ටිකක් නිසා අපි මේ පැවතිලා තියෙනවා. කවුරුත් අපිව නිපදවල නැහැ. අපිව නිපදවපු එක්කනා තමයි කර්මය. තේරුණා නේද? Yes. එහෙනම් මේ ඉගෙන ගන්නවා කියන එකේදී අභිධර්ම ඉගෙන ගන්නවා කියන එකේදී අභිධර්මයේ තේරුම් ගන්නවා කියන තැනදී අපි මේ හොඳ දෘෂ්ටි විසුද්ධියක් ඇති කර ගන්නවා. නේද? සුතමේ දෘෂ්ටි විසුද්ධිය හොඳට ඇති කර ගන්නවා. ඒ සුතමේ වශයෙන් ඇති කර ගන්න දෘෂ්ටි විසුද්ධිය අපට මේක දකින්න පුළුවන් දෘෂ්ටි විසුද්ධියක් බවට පච්චර ගන්න ඕනේ. ඒක පච්චර ගන්න මොකද අපි කරන්න ඕනේ? හොඳට ඉගෙන ගන්න. අවබෝධය. භාවනා කරන්න ඕනේ. හොඳට ඉගෙනගෙන භාවනා කරන්න. අන්න එතකොට තමයි ඔක ප්‍රත්‍යක්ෂවම අප තුළට එකතු කරගන්න. අම්මරනේ දැන් භාවනා කරනවා කියන්නේ කෙන්ම ඒක ඒ තත්ත්වෙට එන්න පුළුවන්ද ඊට වඩා ඒ ගැන හිතෙන් විග්‍රහ කරලා තේරුම් ගන්න මේක අවශ්‍යයි. ඔව් කරගන්න. ඒක දැන් හිතෙන් තේරුම් ගත්තු දේ නිකන් අපි දැන් අහලා දැනගත්තා නෙවෙනවා. ඔව්. නිකන් අහලා දැනගත්තා වෙනවා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? සිතලා දැනගන්නවා. ඒකට කියනවා චින්තාමය කියලා. අහලා දැනගත්තු එකට කියනවා සුතමය කියලා. මේක අපි හිතලා වැඩි දියුණු කරගන්නකොට කියනවා චින්තාමය කියලා. ඊට පස්සේ අපි මේක භාවිතා කරලා භාවනා කරලා දැනගන්න එකට කියනවා භාවනාමය කියලා. භාවනාව කියන්නේ දැන් හාමුදුරනේ දැන් මේ ඉගෙන ගන්නවා තේරුම් ගන්න හදනවා තේරෙනවා ඒ ටික හරියි අපි දැන් මේ ඒ ඉතින් ඉගෙන ගන්න එක හැමදාම කරනවා. දැන් භාවනා කරනකොට කොහොමද මේක මේ මොකද්ද භාවනා කරනකොට දැන් කොහොමද මේක සම්බන්ධ කරලා භාවනා කරන්නේ? මොකද අන්තිම වචනේ දැන් හාමුදුරනේ දැන් භාවනා කරනකොට භාවනා කරන්න ඕනේ කියලා කිව්වට දැන් මේ ටික දන්නවා කියලා කිව්වට භාවනා කරනකොට කොහොමද මේ ටික සම්බන්ධ කරලා දැන් භාවනා කරන්නේ? ඒක තමයි මාත් අහුවේ කොහොමද? මේ ටික සම්බන්ධ කරලා භාවනා කරනවා කියලා කියන්නේ අපි මේ ටික ගණන් කර කර භාවනා කරන්න යන්නේ නැහැ. මේ ටික ඇති වෙන්නේ කොහෙද? සිතයි කයයි තුල. බලන්න අපි භාවනා කරනවා කියලා කොහෙද බලන්නේ? සිත ගැනයි කය ගැනයි. මේවා තියෙන්නේ සිතේයි කයෙයි නම් අපි භාවනා කරනවා කියලා කරන්නේ සිතයි කයයි දෙක බලන එක නම් මේවා අපට ඒ සිත කය තුලින් රා ප්‍රමාණයකට දකින්න පුළුවන්. අපි ප්‍රඥාවේ ශක්තිය හැටියට. මේ භාවනා කරනවා කියන්නේ ඒක තේරුම් ගන්න එක නේද? ඒකට ඒ කියන්නේ බුදු සිතාර්ථ කුමාරයා බුදු නා කියන්නේ අවබෝධ කරගත්ත කියලා නේ කියන්නේ. ඔව්. ඔව්. අවබෝධ කරගන්න මේ සිතාර්ථ කුමාරයා ඒ තමන් නොදත් දැනගත්තේ නැති දේ තේරුම් ගන්න හිත පාවිච්චි කරන්නම වෙනව නේද? මොකද හිතෙන් හිතන්නම එපා. ඒ කියන්නේ මේක මෙහෙම වෙන්න ඕන මෙහෙම වෙන්න ඕන මෙහෙම බෑ මෙහෙම වෙන්න ඕන නෑ මහත්තයා. හිතෙන් හිතන එක චින්තාමය. ඔව්. නමුත් මේක තුලින් දකින්න එක භාවනාමය. දැන් අපි අහලා දැනගත්තා. ඔව්. ඊළඟට හිතෙන් හිතලා දැනගන්නවා. ඊට පස්සේ මේක තුලින්ම අපි දකිනවා.
එතන අවස්ථා තුනක් තියෙනවා. සරලව හිතන්නකො මහත්තයා. ඔව්. සිද්ධාර්ථ කුමාරයා දන්නේ නැද්ද ලෙඩ වෙනවා කියලා? එයා දන්නේ නැද්ද මැරෙනවා කියලා? ඒක නේද? සිද්ධාර්ථ කුමාරයා දන්නවා ලෙඩ වෙනවා මැරෙනවා කියලා දන්නවා. නමුත් මේක ඇහැට හරියටම දැක්කේ යනවා කියලා දන්නවා. ඔව්. අර දැක්ක දර්ශනය තුලින්. එතකොට තමයි ප්‍රත්‍යක්ෂවම ආවේ මේක මෙහෙම තමාම කියලා. දැන් අපි දන්නවා හිතලා තියෙනවා ප්‍රත්‍යක්ෂ වෙන්න නම් මොකද කරන්න ඕනේ? මේ දකින්න ඕනේ. ඒ කියන්නේ හඳුනේ මේ ඉතයි කයයි දිහා ඒ ප්‍රමුණු විදිහට බලනකොට මේ දේවල් ඇක්ටිවි නැති වෙන එක අපිට මේ නිකන් සාමාන්‍ය දෙයක් පේනවා වගේ පේන තත්ත්වයට එනවා ඇති නේ. ඔව් මහත්තයා දැන් ඒක ඉක්මනින් ඇතිලා නැතිලා යනවා දකින්න අපි. ඇත්තටම අපිට දැන් උනත් හිතනකොට දැන් අපි චුට්ටක් කරගෙන යනකොටත් අපිට පේනවනේ අපිට එක එක හිතවිලි යනවා. නේද? ඒ අපි හිත දකින්න පටන් ගත්තා විතරයි. තව අපි යෝගේ හිත හොඳට දකින්නකොට ඔනේ එන්න පටන් ගන්නවා එනවා නැතිලා යනවා. අපි අර වෙයි එනවා කියලා කියන්නේ මැද්ද විතරක් අහුවිලානේ මහත්තයා. එතකොට අපි අර එන එකේ පටන් ගැනීම පැවැත්ම නැති වෙන එක දකිනවා. එතකොට අර ගොඩාක් හිතවිලි හට ගන්නකොට හිතවිලි එනකොට අරක දකින්න බැරි වෙනවා. කොහොම එකපාර වෙනවනේ අපිට පේන්නේ. ඔන්න හිත සංසුන් වෙනකොට තමයි හිතක් එනවා පේනවා. ඒක පවතිනවා නැතිලා යනවා. නේද? ඒකේ අපි අපේ හිත සියුම් කරගන්න පුළුවන් තරමටම අපට අර සියුම්ම එකයි තියෙන එක පේනවා. එහෙම නැත්නම් පුංචිම එක නැතුව ගොඩක් පේන්නේ අපට. නැතෝ. ඒකේ හිත තමයි හිත වර්තමානයේ තියාගන්නයි කියලා කියන්නේ. එතකොට තමයි මේකේ ප්‍රත්‍යක්ෂ අවබෝධය එනවා කියන්නේ. සමාධියෙන් නෙමෙයි එතකොට වර්තමානයේ මේකට වෙන දේ දකින්න එකේ. සමාධියත් ඒක දකින්න අපට උපකාරී. අපේ සාමාන්‍යයෙන් හිත බොහොම පෝලාරික විදිහට උඩින් පින්තූරයක් විතරයි පේන්නේ. අර භාවනා කරගෙන හිත දියුණු කරන් අර බොහොම සියුම් වෙනස් වීමක් දකින්න පුළුවන් තේනවා. අන්න හරි. ඔව්. ඒක තමයි. ඒක දකින්න පුළුවන් වෙනවා. ඒක තමයි එකෙන් සිද්ධ කරගන්නේ. ඒත් අපි හේතුඵල හැටියට දකිනවා නම් මම කියලා කෙනෙක් අපි ඇඳගන්නේ ඒ මොහොතේ වර්තමානයේ මම මාගේ කෙනෙක් හේතුඵල මහත්තයා මම කියලා කෙනෙක් ඇඳගන්නේ නැහැ කියන එක. කියලා අපි හිතා ගන්නවා මම කියලා කෙනෙක් මෙහෙම හිතා ගන්න. ඔව්. අපි අර ගොඩක් අනිතා යන්නේ ඔය කියලා. මම හිතා අඳ ගන්නවා මම කියලා කෙනෙක්. ඔව්. ඒක නැති වෙන මම මේ මොහොතේ හේතුඵල විදිහට දකින්න හැමදෙස්සෙම මේක දකින්න ඕනේ. එකපාරක් දැකලත් බෑ මොකද වෙන්න ඕනේ? මේක හොතට හිතට වදිනකන් හරියටම දකින්න. ප්‍රත්‍යක්ෂ වෙන්න. ප්‍රත්‍යක්ෂ. එහෙම දැකෙන්න ගිහිල්ලා තමයි අපිට ඒක හරියට අල්ලගත්ත දවසට අපි මේකෙන් ඈතර වුණා. මම නෑ කියලාම හරියටම හරියා. ස්ථිර වුණා. ඔව්. ඒ කියන්නේ හැමෝටම එතකොට පිරිසිදු කරලාගෙන යනකොට වෛරය, ක්‍රෝධය, තණ්හාව, ආශාව නික්කෝම දුර වෙනවා. ඔව්. ඒවත් තිබුණොත් නේ තවම බදා ගන්න try කරන්නේ.
ඔව්. එතනින් තමයි යන්නේ. දැන් මේ කියන්ට හදන දේ තේරුණාද? දැනට තේරුණා. එහෙනම් මේ ටික හරියටම දකින්න නම් මොකද අපි කරගන්න ඕනේ? සතර සතිපට්ඨානේ කිසිදු. සතර සතිපට්ඨානෙ වඩන්න ඕනේ. නේද? හරියට ප්‍රත්‍යක්ෂ කරගන්න සතර සතිපට්ඨාන වඩන්න වෙනවා. නේද? එතන තමයි අන්තිමට අපි එන්න තියෙන්නේ. නේද? අපි දැන් හතරකලිය අටක කලාප පිළිබඳව. නේද? එතකොට අටක කලාප එකයි මොනවද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වන්න, ගන්ධ, රස, ඕජා. නේද? එතකොට ඒකේ තියෙනවා කීයක්ද? 8ක්. එතකොට මේක හට ගන්න හේතු තුනක් තියෙනවා. ඒ නිසා හේතු එක හදනකොට අටක කලාප තුනක් තියෙනවා. එකම කොට ආකාර තුනකින් නිපදවනවා. පැති තුනකින් නිපදවනවා. ඒ නිසා අටක කලාප එකයි. නැත්නම් ඉපදීම් වශයෙන් ගත්තොත් තුනයි. තේරුණා නේද? ඊළඟට එනවා නවක කලාප. නේද? නවක කලාප. නවක කලාප තියෙනවා තුනක්. නේද? දැන් මේ අටක කලාප ටික මම මකන්නද? අපි දැන් අටක කලාප වල මොනවා හරි චුට්ටි හරි මේ අපේ හිතට ආපු නැති එකක් තියෙනවා නම් අහන්න. නේද? හිතට දැනුනේ නැති එකක් තියෙනවා නම් අහන්න. යනකොට හරි කමන්නේ. අරගෙන යනකොට හරි අපි ඒක කතා කරමු. දැන් ඔන්න අපි එන්නේ නවක කලාපෙට. නවක කලාපේට රූප කීයක් තියෙන්න ඕනේද? 9ක් තියෙන්න ඕනේ. නේද? මේවට නම් තියෙනවා දැන්. නේද? නවක කලාප වලට නම් තියෙනවා. අන්න පළවෙනි නවක කලාපේ නම තමයි ජීවිත නවක කලාපේ. පළවෙනි එක මොකද්ද? ජීවිත නවක කලාපය. දැන් ජීවිත නවක කලාපයට තියෙන්න ඕන රූප කීයද? 9යි. දැන් 8ක් ඒකාන්තයෙන්ම තියෙනවා. මේ 8 මොනවද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වන්න, ගන්ධ, රස, ඕජා. එහෙනම් තව එකතු වෙන්න ඕන කීයද? 1යි. දැන් ඒකේ නම මොකද්ද? ජීවිත නවක කලාපේ. එහෙමනම් එකතු වෙලා තියෙන්නේ මොකද්ද? ජීවිත රූපේ. ජීවිතේන්ද්‍රිය රූපේ. නේද? එකතු වෙලා තියෙන්නේ මොකද්ද? ජීවිතේන්ද්‍රිය රූපේ. ප්‍රශ්නයක් නේද දැන්?
නැද්ද? නෑ. නෑ. දැන් ඕක අපි හිතුවොත් එහෙම දැන් අපේ තියෙන්නේ කොහෙද කියලා? ඈ? දැන් ඕක ඇහත් එක්ක හට ගන්න පුළුවන්ද? බෑ. එහෙමනම් ඇහැ එන්න ඕනේ උතින්ට. නේද? අර කිව්ව ඒවත් එක්ක හට ගන්න විදිහක් නෑ. මොකද ඇහැ එක්ක, කන එක්ක, නාසය එක්ක, දිව එක්ක, ශරීරය එක්ක හට ගන්න විදිහක් නෑ. නේද? මේක හට ගන්න විශේෂ තැනකුත් තියෙනවා. එතන කිව්වොත් නම් අපිට මේක හොඳට තේරෙයි. නේද? අපි කතා කරනවා නේද හිත නැති ලෝකයක් පිළිබඳව. සංයතාවය. ඔව්. ඒකට කිව්වා මොකද්ද? අසඤ්ඤ තලය කියලා. නේද? ඒකට අපි කිව්වා මොකක් කියලාද? අසඤ්ඤ තලය. අසඤ්ඤ තලයේ සිත තියෙනවද? නෑ. තියෙන්නේ මොකද්ද? කය. මේ කය තියෙනවා. කය මැරෙනවද? නෑ. කොච්චර කාලයක් තියෙනවද? ජීවිතේන්ද්‍රිය රූපේ තියෙන කල් තියෙනවා. මහා කල්ප 500ක්. අපිට මේ අවුරුදු 100ක්වත් ජීවත් වෙන්න බැරුව අපි දඟලනවා නේද? අරකට ජීවත් වෙන්න පුළුවන් කොච්චරක්ද? මහා කල්ප 500ක්. තේරුණාද? මොකටද? සිත නැතුව කයට ජීවත් වෙන්න පුළුවන්. මහා කල්ප 500ක විතර ප්‍රමාණයක්. නේද? එතකොට මොකද වෙලා තියෙන්නේ? ගලක් වගේ ඇති නේද? ක්‍රියාකාරීත්වයක් නැහැනේ. ඔව්. සිත නැති නිසා ඔය තිබ්බ තැන එහෙමම ඇති. ඒ කියන්නේ සිත අර නිරෝධ සමාපත්තියට ගියා වගේ ඒකට ඒක ඇසුරු කරගෙන තියෙන නිසා ඒක තියෙන්නේ. ඒ කියන්නේ අයින් වෙන දවසක අලුතෙන් හිත පටන් ගන්න විදියක් නැහැ. ඔව්. සිත නිරුද්ධ වෙලා. එතකොට හාමුදුරනේ අර දැන් මැරුණහමත් ඉතින් සිත නෑනේ එතන. කය විතරනේ. ඔව්. ඒකේ ජීවිත රූපය නෑ. කය දිරි නැති වෙලා යනවා. විනාශ වෙලා යනවා. කුණු වෙලා යනවා. දැන් ජීවිත රූපේ තියෙන හින්දා මේක කුණු වෙන්නේ නැහැ. මම්මිෆයිඩ්. ඔව්. ඒක එතකොට කොච්චර කාලයක් තියෙනවද? මහා කල්ප 500ක් විතර කාලයක් තියෙනවා. ඒක මොකද්ද? එතකොට ජීවිත නවක කලාපයක්. අසංගතලේ විතරක් හඳුරන්නේ කියන්නේ. නෑ දැන් අපිට හට ගන්න පුළුවන්. නමුත් අපිට ඒක උදාහරණයකින් හරියටම කියන්න බෑනේ. මට උදාහරණයක් ඒකට ආවේ නෑ. ආපු හොඳම එක තමයි ඕක. අපේ දැන් තියනවා කියලා කියන්නේ. ජීවිත නව කලාපේ එතන හොඳට පැහැදිලිවම තියෙනවා. එස්වලට ඈ? එස්වලට ඇස් වලට දසක කලාපයක් අම්මා. කෙස් වගේ වට. කෙස් කෙස් වලට. කෙස් වලට අම්මා ජීවිත රූපේ නෑ. කපලා දැම්ම හැකිනේ. දැනීමක් නැහැනේ. නියපොතු වලටත් ඒක නෑ. මොලේ වගේ ගත්තොත් ස්වාමීන් වහන්සේ මොලේ අනිත් ඉන්ද්‍රියන් වලත් තියෙනවනේ ජීවිත රූපේ.
මොලේ මැරුණයි කියලා කියන්නේ ජීවිත රූපේ නැති වුණා කියන එකනේ නේද? ජීවිත රූපේ ඇහැ නැති වුණා කියලා කියන්නේ ඇහි පෙනීම නැති වුණා කියලා කියන්නේ ඇහි ජීවිත රූපේ ඔව් තේරුණාද? ඉතින් ඔය මේ අන්තිකාලේ ඉන්න අය කවුරුත් දැකලා තියෙනවද හාමුදුරනේ මේ රහතන් වහන්සේ කවුරු හරි දැකලා තියෙනවද? ඒ අය දකින්න පුළුවන් මහත්තයා. එයාට යන්න පුළුවන් මේ ලෝකෙට. මොකද මේ ඒලියන්ස් ඔය කාලේ මේ දැකපු කෙනෙක් ඔව් අපිට ඉතින් අපට දකින්න නම් ඉතින් අපි මනස දියුණු කළාම යන්න ඕනේ. නේද? අනිත් කෙනෙකුට යන්න බෑ මොකද මේ ලෝක තියෙන කොහෙද අන්තලික්කේ ආසේ අභ්‍යවකාශේ දැන් අභ්‍යවකාශයේ ඝන කොටසක් හැටියට දිනනවා නම් ගහක් වගේ කියනවා නම් මේ මිනිස්සු ඔය දැන් අපිට තියෙනවනේ මේ සම්මුතිය මේ තාපිකා බලනවා වගේ තියෙනවා එහෙම පේන්නේ. එහෙනම් ඒක සියුම් ගන්න පේන්නේ වලාකුළු වගේ තරක් ඉච්චර ඇත. ඔව් සියුම්නේ. සියුම්නේ. ඒ රූප අනවල ඔව් ඉතා සියුම් කොටස්. ඉතින් ඒක අල්ලා ගන්න ලීසි නෑ. එතකොට ඔන්න එක නවක කලාපයක් අපි දන්නවා මොනවද? ජීවිත නවක කලාපේ. නේද? තේරුණාද? තේරුණාද? කාලේ උරුමෙන් පස්සේ මොකද වෙන්නේ හාමුදුරුවෝ? දැන් කිව්ව මහා කාල 500 උරුමෙන් පස්සේ යන්නේ කියලා යනවා කියන පහන නෑ. යාචුති වෙනවා. යාචුති වෙනවා. ඒතකොට විඤ්ඤාණ ආමාවචර මේ ප්‍රතිසන්දියක් ලැබෙනවා. ඒ කියන්නේ පොළොවට තියෙනවා. ඔව්. ආමාවචර ප්‍රතිසන්දියකට එනවා ඒක මේ දිව්‍ය ලෝකවල නැත්නම් මනුස්ස ලෝකවල. එතකොට හිත තියෙනවා. එතකොට හිත තියෙන්න පටන් ගන්නවා. ඒ ප්‍රතිසන්දියත් එක්ක හිත තියෙනවා. ඔව්. තේරුණාද එතකොට? තේරුනේ නැත් වගේ මොකද හිතක් නැති එකක් ගැන කෙනෙක් අපි දැන් අපි මම කියලා කෙනෙක් නෑනේ මේක දාලා කෙනෙක් යමක් තියෙනවා ඒ යම යනවා තව තැනක ගිහිල්ලා ප්‍රතිසන්දියක් ලබනවා ඉන්නවා එතකොට හිතක් නැති කියන එතකොට මේ නිකමට හිතලා තිබ්බ වැරදි විදිහට තමයි හිතලා තියෙන්නේ. හිත කියලා තමයි හිතාගෙන හිටියේ හිත තමයි යන්නේ කියලා යනවා කියලා. කලින් දැන් හිත නැති කට්ටිය ඉන්නවා කියලා කියන්නේ මොකද්ද මේ දැන් අපි මම මේ කියන දේ අපි මේ ආත්ම ගානක් ඉන්නවය නිවන් දකින්න ඕනේ නැති වෙන්න ඕනේ කියන එක මොකක්ද කියලා තමයි ඊට පස්සේ ප්‍රශ්නේ ඒ කියම් දැන් මම නම් හිතුවේ හිත තමයි සම්බන්ධ වෙන්නේ කියලා දැන් මේ අපේ ආත්මය මොකක් හරි අපි මේ කියන අපි මේ භවෙන් භවයට ගෙනියන එක භවෙන් භවයට ගෙනියන එක මොකද්ද කියලා අපි දැන් කය ගෙනියන්නේ නැහැ දාලම යනවනේ කල් තියන් ඉඳලා දාලා යනවනේ අපි චුත වෙනවනේ අපේ සිත මේ චුති සිතේදී ඇති වෙනවා සිත එහෙම කියලා තමයි තේරුම් අරගෙන මම හිතාගෙන හිටියේ මේක සිතක් තමයි යන්නේ කියලා.
සිත් පරම්පරාවක් තියෙන එක නේ. ඔව් සිතක් යන්නේ නෑ අම්මා. ඒ සිත ඇති වෙලා නැති වෙනවනේ අම්මා. යන්න බෑනේ ඒක. එයා ඇති වෙලා නැති වුණාම තව එකක් හට ගන්නවා. ඒක ඇති වෙලා නැති වෙනකොට තව එකක් හට ගන්නවා. ඒව සිත් පරම්පරාව දිගට හට ගන්නවා. ඒ සිත් පරම්පරාව දිගට හදන එක ඇති වෙන්නේ මොකක් නිසාද? තෘෂ්ණාවයි අවිද්‍යාවයි නිසා. ඒ තෘෂ්ණාවයි අවිද්‍යාවයි දෙක නැති කළා දැම්මෙන් පස්සේ මොකද වෙන්නේ? පරම්පරාව හටගන්න එක නවතිනවා. ඒක හරියට කිව්වා පහනක් නිමලා දැම්මා වගේ කියලා. ඉතින් හැමදෙන්නේ හිත් පරම්පරාව ඇති වෙන එක නේද මේ අපි ගෙනියන්නේ එතකොට. අපි ජීවත් වෙනවා කියන්නේ ඒකට. නිවන් දැක්කා කියලා කියන්නේ ඒ පරම්පරාව හටගන්නේ ශක්තිය නැති කළා දැම්මා කියන එක. එතකොට මේ අසඤ්ඤ තලයට යනවා කියන එකේ හිතක් නැති තැන හිත් පරම්පරාවක් ඇති වෙන්නේ නැති තැන එයා නිවන් දැකලාද? නෑ. ඒ හිත නිරුද්ධ කළා විතරයි. මොකද ඒ හිත අවිද්‍යා තෘෂ්ණා නැති කළා නෑ. අවිද්‍යා තෘෂ්ණා යටපත් කරලා. ඒතකොට හඳුන්නේ හිතක් නැතුව ආපහු කර්මයක් ඇති වෙන්න පුළුවන්ද එතන? මහත්තයා හිත නැති කළා නෙවෙයි නිරුද්ධ කළා. ඕෆ් කළා. ඔව් හිත නිදා. ඔව්. නිදාගෙන ඉන්නකොට හිත දැනෙන්නේ නැහැ නේ අපට. ඔව්. නමුත් හිත නැතුවද? හිත නැති වෙලා නෑ හිත තියෙනවා. නේද? එතකොට හටගන්න හිතක්වත් තියෙනවා. අර වෙලාවේදී හටගන්න හිතකුත් නැති වෙලා යනවා. නින්ද ගියාම සාමාන්‍ය ක්‍රියාකාරී ටික අපේ නෑනේ. නැගිටින්නේ යන්නේ ඉන්නේ කන්නේ බොන්නේ නෑ. ආන්දරංගි ඔව් දැන් පේනවා. හරි. ඔව්. දැන් හරිද? මහා කල්පයකට වගේ හතරක් පහක් දුවල පාලන. මොකද? දැන් මම එකෙන් දැන් ආපු නිසා කරනවා මම නිතියක් මම ගද ප්‍රශ්නේ ඇහෙනවද? ඔව්. දැන් තේරෙනවනේ නේද? එතකොට මේ ජීවිත නවක කලාපයක්. නේද? ජීවිතේන්ද්‍රිය රූපයත් එක්ක රූප කීයක් හට ගන්නවද? 8ක්. ඒ නිසා ඒකට ඒක හැඳින්වුවා මොකක් කියලාද? නවක කලාපයක් කියලා. නව නවක කලාපයක් තියෙනවා. ශබ්ද නවක කලාපය කියලා. ඊළඟ නවක මොකද්ද? දැන් එතකොට මේ ජීවිත නවක කලාපය හටගන්නේ මොකක් නිසාද? මේ ජීවිත නවක කලාපය හටගන්නේ මොකක් නිසාද? කර්මය නිසා. මේක කර්ම හේතු. මේ පාට පේනවද දන්නේ නැහැ. මේකට හේතු මොකද්ද? කර්මය. නේද? ඊළඟ එක නවක කලාපය ශබ්ද නවක කලාපය.
ශබ්ද නවක කලාපය. ශබ්ද නවක කලාපය වුණාම මේ ආට එකතු වෙන්න ඕනේ මොකද්ද? ශබ්දය. ශබ්දේ. ඒ ආටට එකතු වෙලා තියෙන්නේ ශබ්දේ. නිසා ඒක හඳුන්වනවා මොකද්ද? ශබ්ද කලාප. ශබ්ද නවක කලාපය. ඒක කියන්නේ චිත්ත කියන ගුරු ඈ? නෑ ඒක වෙන්න පුළුවන්. ඒත්ද? ශබ්ද නවක කලාපේ ඒත්ද නේද? ඒක චිත්තද වෙන්න බැරි ඒ ස්වාමීන්. චිත්තද එනකොට අම්මා කාය විඤ්ඤාතියෙන්න ඕනේ. වචී විඤ්ඤාතියෙන්න ඕනේ. වචී විඤ්ඤාතිය නැතුව චිත්ත දෙන්නේ නැහැ. તો શબ્દ කියන්නේ හාමුදුරනේ සංයත වචී විඤ්ඤාති නෙවෙයිනේ શબ્ද කියලා ෆර්මැට් එක. මාතේ શબ્ද කියන්නේ වෙනම කලාපයක් නේ වචී විඤ්ඤාති එකම නෙමෙයිනේ. නෑ වචී විඤ්ඤාතියත් එක්ක ආවොත් චිත්තදයි. චිත්ත. නැත්නම් මේක ඍතුජන ඍතුද. කියන්නේ ගොඩනගන වයි මොකද්ද? ඒකට වහිනකොට ගොරවනවා වගේ වුණා. නාව කලාපයක් හදනවා. ඔව් වහිනකොට ගොරවනවා නැත්නම් අනිකුත් ශබ්ද ඔක්කොම හිත සම්බන්ධ නැති සියලුම ශබ්ද. ඔව්. දැන් මේක වැඩ කරනකොටත් මේකේ නිකන් මේ මිහුලන් වදින ශබ්ද එක එක ඒවා එනවනේ. ඔව්. ඒවා වුණා. ඔව්. නව කලාප. ශබ්ද නව කලාප. ශබ්ද නවක කලාපයක්. ඒක උත්තු සමුට්ඨාන. ඉත්තුජා. නේද? හරියටම අපි කියනවා නම් කියන්න ඕන මොකද්ද? උත්තු සමුට්ඨාන කියලා. කර්මයේ දෙනකොට මොකද්ද ඒක? උත්තු සමුට්ඨාන. තේරුණා නේද? ඒක උත්තු සමුට්ඨාන. නැත්නම් ඉත්තුජ. නේද? මම මේක කියන්න හදන්නේ තව තියෙන කර්ම එකක් විතරයි. මේක තේරෙනවනේ නේද? ඊළඟ එක කාය විඤ්ඤාති. කාය විඤ්ඤාති නාවක කලාප. මොකද්ද? කාය විඤ්ඤාති නාමක කලාපය. කියන්නේ අතපය හොලවන්නේ. දැන් අපි කතා නොකර ඇවිදිනවා. එතකොට මෙතෙන්ට වැඩිපුර ඇවිදින්න තියෙන්නේ මොකද්ද? කාය විඤ්ඤාති. එතකොට මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ කාය විඤ්ඤාති. එහෙනම් කාය විඤ්ඤාති ආවනම් ඒක කොහොමද හට අරගෙන තියෙන්නේ? නෑ කාය විඤ්ඤාති චිත්ත. ඒකේ මේක හඳුන්වනවා චිත්ත සමුත්ථානයක් කියලා. චිත්ත සමුත්ථානය එහෙම නැත්නම් සරලව කියනවා ඉච්ඡද. ඒක චිත්තද නවක කලාපයක්. නැත්නම් චිත්ත සමුත්ථාන නවක කලාපයක්.
අපි මේ ඇවිදිනවා නම් අතපය වලවනවා නම් තේ එකක් බොනවා කෑම කනවා මේ ඔක්කොම ඇතිවෙන්නේ මොකක්ද? චිත්තද කය සොලවෙන එක. ඒතෙන්දී ඇති වෙන්නේ අර නවක කලාපයක්. අන්න ඒවා තමයි අපි සතියෙන් ඉඳයි කියන්නේ නේද? නිතර 100න් ඉඳයි කියන්නේ. අත දික් කරනකොට අත දික් කරනවා කියලා හිතන්නයි කියන්නේ. ඔය නවක කලාපත් එක්ක වචී විඤ්ඤාති නවකලපයක් නෙමෙයි. වචී විඤ්ඤාති එනකොට මහත්තයා සද්දේ පිට වෙනවා. ඔව් එතකොට ඒක අරකට නෑ එතකොට සද්දයක් තියෙනවනේ. සද්දයක් තියෙනවනේ මහත්තයා. ඒක දශක කලාපයක්. ඔව් දශක කලාපයක්. ඔව් අම්මා. අප්පුඩියක් ගැහුවොත් එහෙම ඒක වැටෙන්නේ ඍතුජ විදියට. නෑ අප්පුඩියක් ගහන්නේ චිත්තදනේ හිතෙන්නේ අත් දෙක ක්‍රියාත්මක වෙන්නේ අම්මා. එන පිට වෙන ශබ්ද අත් දෙක එකට හැට. එතකොට අම්මා කාය විඤ්ඤාතියක් එක්ක හට ගන්න එක. කාය විඤ්ඤාතියයි ඊගාට සද්දය තියෙන එක ඒක සමුත්තානයක් නේද? හිතලා කරපු එක මේ කටින් කතා කරන්නේ අප්පුඩිය ගහනවා. ඔව්. එතකොට 13 එක නේද? 10. ඔව්. ඒ රස කලාපයක් වෙනවා. නේද? ඒ රසක කලාපයක් තියෙනවනේ. වාග් විඤ්ඤාති ලහුතාදී ඒ රසක කලා. හැබැයි තියෙන්නේ වාග් විඤ්ඤාතියත් එක්ක. වාග් විඤ්ඤාති ලහුතාදී එකක් තියෙන්නේ. ශබ්දයට තියෙන්නේ ශබ්ද ලහුතාදී ද්වාදශක කලාපයක් තියෙනවා. ඒක ඉතු සමුට්ඨානයි. එතකොට අත් දෙක එකට එකතු වෙලා වදින එක ඒක කාය විඤ්ඤාති නවක කලාපයක්. කය ක්‍රියාත්මක කරන එක. සද්ද පිට වෙන එක මොකක්ද එහෙමනම්? ඉතුදයි. අර මහත්තයා කිව්වා වගේ ඒක වචනේ නෙවෙයි. නේද? අරක වාක් විඤ්ඤාති දසක කලාපේට තමයි වචනයත් එක්ක ඉපදින්නේ එක. එතකොට නවක කලාප තුනක් තියෙනවා. මොනවද? ජීවිත නවක කලාපයයි ඊළඟට ශබ්ද නවක කලාපයයි කාය විඤ්ඤාති නවක කලාපය. තේරුණාද? එතකොට නව කලාප නේද? අපි ඊළඟ දවසේ දශක කලාප කතා කරමු. මේක පිළිබඳව මොකෝත් ප්‍රශ්නයක් තියෙනවද? නෑ නේද? එහෙමනම් අපි නතර කරමු නේද? හොඳයි. එහෙමනම් අදට අපි නතර කරනවා. අපි මේ සිදු කර ගන්නට